ඒ ద్వාර විමුක්ත සිත්යයි කීවේ පටිසන්ධි භවාංග ප්‍රතිකෘත්‍යවත් සිත් 19. ඒ 19ට අරමුණු වන්නේ කර්ම නිමිති ගති නිමිති කියන මේ තුනෙන් එකක් එක තැනකට ඒ ద్వාර විමුක්ත සිත් වලට අරමුණු වන්නේ කර්මය අරමුණු වෙනවා නම් ඒ ద్వාර විමුක්ත සිතක් හැටියට උපදනා ප්‍රතිසන්දි සිතක් ඊට අනතුරුව ලැබෙන භවාංග සිතක් ඒ භවයේ අන්තිමට ලැබෙන චුති සිතක් ඒ කර්මය අරමුණු කොටයි පවත්න. මේ විදිහට කර්ම නිමිත්ත අරමුණු වෙනවා නම් ඒ කර්ම නිමිත්ත අනිත් එක ගති නිමිත්ත ඒ ద్వාර විමුක්ත සිද්ධාමවේ පටිසන්ධි භවාංග චුති කෘත්‍යවත් සිද්ධාමවේ. ඉතින් ඒ අරමුණු සයින් සමහරක් කාල විමුක්ත ධර්මයේ කියන්නට පුළුවන්. ඒ ප්‍රඥප්ති ධර්ම. ප්‍රඥප්තියන අරමුණු කරන අවස්ථාවද තිරෙනවා. ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානින් උපරිහි කාලක්‍රියා කරන කෙනෙකුට අරමුණ වශයෙන් ප්‍රඥප්තාරම්මණය ලැබෙන්නට පුළුවන්. දැන් ප්‍රථම ධ්‍යානය කෙනෙක් කසිනාතුරෙන් යම් කිසිවකින් උපදවා ගත්තා නම් මරණාසන්න චිත්ත වීතිෙහි අරමුණ වන්නේ මරණාසන්න චිත්ත වීතියට අරමුණ වශයෙන් ලැබෙන්නේ ඒ නොපිරිහුණු ධ්‍යානයේ විපාක අනතුරු ආත්ම භාවයේ ලැබෙන බැවින් ඇතිවන්නේ කුමක්ද? ඒ තමන්ගේ ධ්‍යානය උපදවා ගැනීම සඳහා යොදාගත්ත ඒ අරමුණ කසින ප්‍රතිභාග නිමිත්ත. ඒක ප්‍රඥප්තියක්. ඒක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් හෝ එහෙම නැත්නම් මේ චිත්තචෛතසික කියන ඒ ධර්මයක් නෙවෙයි. ඒක ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය කියන්නේ පරමාර්ථයක් නොවන දෙයක. ඒ ප්‍රඥප්තිය කියන ඒ වචනේ යොදන්නේ එතන ඒ නිසයි. ඒ කසිනියක් කියන එක කසිනිය ඉදිරියේ තබාගෙන භාවනා කරන පුද්ගලයෙකුට ඒ කසිනේ මණ්ඩලයෙන් ලැබෙන උග්ඝා නිමිත්ත ඊට අනතුරුව ලැබෙන පටිභාග නිමිත්ත අරමුණු කොට භාවනා කරලා ඒ ධ්‍යානය ලැබෙන්නේ. ඒ ධ්‍යානෙහි අරමුණව පවත්නේ ඒ කසින පටිභාග නිමිත්ත. ඒකටයි කසින ආරම්මණයයි කියන්නේ. ඒක පරමාර්ථ ධර්මයක් නෙවෙයි. ඒක ඇති දෙයක් හැටියට තෙනෙන එහෙත් පරමාර්ථ වශයෙන් විද්‍යමාන නොවන ධර්මයක්. ඒ නිසා ඒක ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්තියට නැහැ කාල බෙහෙදයක්. ප්‍රඥප්තිය අතීතත් නෙවෙයි, වර්තමානත් නෙවෙයි, අනාගතත් නෙවෙයි. ඒ අතීත, වර්තමාන, අනාගත කියන මේ කාල බෙහෙදයට වැටෙන්නේම ඇති වෙන ධර්මයක්. ඇති වෙනවයි කියන්නේ නොතිබී ඇති වෙන. ඊළඟට ඇති වී නැති වෙන. එහෙම ධර්ම වලටයි අතීත, වර්තමාන, අනාගත කියන මේ කාල බෙහෙදය කියන්නේ. එහෙම කාල බෙහෙදයක් නැති සියල්ලටම ප්‍රඥප්ති කියා කියනවා එකම ධර්මයක් තිබෙනවා කාල බෙහෙදයට නොවැටෙන පරමාර්ථ ධර්මයක්. ඒ තමයි නිර්වාණය. නිර්වාණය කාල බෙහෙදයකට නොවැටෙන එකම පරමාර්ථය. අනිත් පරමාර්ථ සියල්ලම ඒ කාල බෙහෙදයට ඇතුළත්. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. අතීත ශබ්ද, වර්තමාන ශබ්ද, අනාගත ශබ්ද. ඔය ආදි වශයෙන් ඒ රූප සංඛ්‍යාවෙහිලා ගන්නා සියලුම ධර්ම පිළිබඳව අතීත, වර්තමාන, අනාගත කියන මේ කාල භේදය තිබෙනවා. ඒ කාල භේදය තියෙන්නේ රූප ඇති වෙනවා නැති වෙනවා. එතකොට ඇති වෙලා නැති වුණු ඒවා අතීතේ කියනවා. ඇතිව පවත්නා කාලය තුලදී ඒවාට වර්තමානයේ කියනවා. තවම ඇති නුණු රූප පිළිබඳව කියනවා ඒවා අනාගතයි කියලා. ඒ වගේමයි චිත්තචෛතසික. චිත්තචෛතසික රූප කියන මේවා හැර තිබෙන එකම පරමාර්ථය නිර්වාණ පරමාර්ථය. ඒ නිර්වාණ පරමාර්ථය කාල භේදයට ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසායි කාල විමුක්තිය කියන්නේ. අනිත් කාල විමුක්තය කාල භේදයට ඇතුළත් නොවන ඒවා තමයි ප්‍රඥප්තික. මේ ප්‍රඥප්ති ලෝක ව්‍යවහාර මිසක පරමාර්ථ වශයෙන් තිබෙන දේ ගැන නෙවෙයි මේ ප්‍රඥප්ති කියන වචනේ මෙතන දක්වන්නේ. ඒවා පිළිබඳව ඇතිවීමක් නැතිවීමක් දැක්විය නොහි. දක්වන්නට බෑ.
ඉතින් කර්මය කියන විට කර්මය අරමුණු කරමින් උපදිනවා නම් මරණාසන්න චිත්ත වීතිය ඊට අනුතුරුව ලැබෙන ප්‍රතිසන්ධියට අනුතුරුව ලැබෙන භවාංගය ඒ භවයේ අවසානයේදී ලැබෙන චුතිය කියන ඒ සිත්වල අරමුණ වන්නේ අර මරණාසන්න චිත්ත වීතියේදී අරමුණ වශයෙන් ලැබුණු කර්මය. ඒකට කර්මය අරමුණු කරමින් මරණාසන්න චිත්ත වීතියේ ඒ ජවන් ලැබුණා නම් ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිතේ අරමුණ වන්නේද කර්මයයි ඒ කර්මය ඒ අර අනතුරුව පවත්න භවාංගසිත. භවාංගසිතේ අරමුණ වන්නේත් ඒක. භවාංගසිතට වෙන අරමුණක් ගන්නට බෑ. ඒ භවාංගසිත වශයෙන් පැවතගෙන ගිය ඒ සිත අන්තිමට මේ ජීවිතයේ අන්තිම සිත වශයෙන් උපදන අවස්ථාවේදී තමයි ඊට කියන්නේ චුති කියලා. ඒ සිතේ අරමුණ වන්නේත් ඒ කර්මය. ඒතකොට කර්මය අරමුණ වෙනවා නම් කර්මය කියන එක ධර්මයක් නේ. කර්ම වශයෙන් ඉගෙන ගන්න ධර්මයක්. ඒක වර්තමාන කර්මයක් නෙවෙයි. ඒක අතීත එකක්. ඒ නිසා කර්මය අරමුණු කරමින් නම් ඒ ප්‍රතිසන්දි සිත ලැබෙන්නේ. ඒක අතීත කර්මයක්. ඒ නිසායි මෙතන කියන්නේ ద్వාර විමුක්ත සිත් 19ට වර්තමාන වූ හෝ අතීත වූ හෝ ප්‍රඥප්ති වූ හෝ රූපාදී අරමුණු සයන සම්බවන දෙන්නේ. ඒ වර්තමාන අතීත අනාගත වර්තමාන අතීත ප්‍රඥප්ති. එතකොට වර්තමාන කර්මය නෙවෙයි අතීත කර්මයක්. ඒ අරමුණ වශයෙන් ලැබෙන්නේ. ඒ නිසායි කම්මං කර්මය අතීතමයි කියලා දක්වනවා. අතීත වර්තමාන ඒවා වෙන්නට පුළුවන් මේ රූපාදී අරමුණු. රූපාදී අරමුණු ලැබෙනවා නම් සමහර විටක මේ මරණාසන්න චිත්ත වීතිෙහි චිත්ත වීතිය වශයෙන් ලැබෙන ඒ සිත්තේලියේ චක්සුද්්වාරිකව ලැබෙන. ඒ චක්සුද්්වාරිකව ලැබෙනවා නම් එයින් තේන්නේ වර්තමාන රූපාරම්මණය අරමුණු කරමින් උපදී. සෝතද්්වාරිකව ලැබෙනවා නම් වර්තමාන ශබ්දාරම්මණය. ගහනද්්වාරිකව නම් වර්තමාන ගන්ධාරම්මණය. රසාරම්මනික නම් ලැබෙන්නේ වර්තමාන රසාරම්මණය. මේ ජීවහද්්වාරිකව නම් වර්තමාන රසාරම්මණය. කායද්්වාරික නම් වර්තමාන පොට්ටබ්බාරම්මණය. යම් මේ විදිහට චක්කු සෝත ගාන ජීවහා කාය වශයෙන් දක්වන ద్వාර පහක් තිබෙනවා. ඒ ద్వාර පහින් කවර ద్వාරයක හෝ ලැබෙන චිත්ත වීති යක අරමුණ වන්නේ හැම විටම වර්තමාන වූ එකක්. චක්සුද්්වාරික නම් රූපාරම්මණය එයාගේ වස්තු. මනෝද්්වාරයක තමයි එහෙම අරමුණෙහි කාලය පිළිබඳ නියමයක් නැත්තේ. අරමුණ පිළිබඳ වූ කාලය මේක අතීත අරමුණක්ම විය යුතුයි කියා හෝ වර්තමාන එකක්ම විය යුතුයි කියා හෝ අනාගත එහෙම නැත්නම් කාල විමුක්ත ආදි වශයෙන් එවන්දක් විය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. මනෝද්්වාරික සිත් වලින් අරමුණු කරන ඒ ධර්ම මේ සියල්ලටම ඇතුළත්. කාල වශයෙන් අතීත වර්තමාන අනාගත කාල විමුක්ත කියන මේ සියලුම අරමුණු ගැනීමට පුළුවන් මනෝද්්වාරික සිත්. ඉතින් එයින් කියන්නේ නැහැ මනෝද්්වාරිකව ලැබෙන හැම සිතකින්ම ඒ ඔක්කොම අරමුණු කරන්න පුළුවන්. ඒක සුදුසු ඒ අරමුණු ගත හැකි ඒවත් තිබෙනවා. ඒවා ద్వාර සංග්‍රහ මේ ආරම්භන සංග්‍රහයේදී අපි ඉගෙන ගන්නවා. ඒ ద్వාර විමුක්ත සිද්ධානාවයට අරමුණ වශයෙන් ලැබෙන්නේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ කියන මේ තුන බව තේරුම් ගන්න. ඒකට ගති නිමිත්තේ කියන එක අනාගතේ කියන්නේ මේ මරණාසන්න අවස්ථාව ඉක්මවල ඊළඟට පැමිණෙන්නේ මරණින් පසු ප්‍රතිසන්දි. අන්නේ ප්‍රතිසන්දිය ලැබෙන අවස්ථාවේදී ඒ ප්‍රතිසන්දිය ලබන්නේ යම් තැනක ඒ තැන පිළිබඳ වූ දෙයක් අරමුණු වීම තමයි මේ ගති නිමිත්ත කියන එකෙන් දක්වන්නේ. ගති නිමිත්ත කියන්නේ බන්ධකට. ඔනිරේ උපදින කෙනෙකුට නම් ගිනිදැල් යමපලුන් ආදී දේවල් අරමුණු වෙනවා. ඒ ආදි වශයෙන් പ്രേත ලෝකේ නම් සමහර විටක പ്രേතයන්ම දක්නට ලැබෙනවා. ඒ විදිහේ ඒ දේතන් පිළිබඳ මව් කුසක නම් ඒ මව් කුසම අරමුණු වන අවස්ථාව තිබෙනවා.
එහෙම මේ ගති නිමිත්ත දක්වනවා. මේ මරණාසන්නව ලැබෙන මේ කර්ම නිමිති ගති නිමිති පිළිබඳ වූ ඒ විස්තර විභාග තව චිත්ත වීතිවල මරණාසන්න චිත්ත වීති ගැන සාකච්ඡා කරන විට අපි තවදුරටත් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ඒ තරම් මේ අවස්ථාවේදී විස්තරයක් කළ යුතු නැහැ. මේ දැන් දැනගන්නට තිබෙන්නේ ඒ අරමුණු ගෙන ලැබෙන සිත් මොනවද කියලා. ඒ විභාගයේදී නැත්නම් මේ පිළිබඳ දෙදීමේදී තිබෙනවා ඒකාංශික ආරම්මන විභාගය අනේකාංශික ආරම්මන විභාගය කියලා ක්‍රම දෙකකින් ඒ අරමුණු කරන දේ පිළිබඳව ආරම්මණයන් පිළිබඳව කියනවා. එකක් ඒකාංශික ආරම්මන විභාගය කියන්නේ ඒ ඒකාන්ත වශයෙන්ම ඒ අරමුණක් ගෙන ලැබෙන සිත් වෙනිකොට දැක්වීම ඒකාංශික ආරම්මන විභාගයෙන් වෙනවා. අපි නිදර්ශනයක් ඇටියට ගන්නවා නම් නිවන නිර්වාණය අරමුණු කරන සිත් පිළිබඳව තිබෙනවා. මේ ඒකාංශික ආරම්මන විභාගයේදී නිර්වාණය ඒකාන්ත වශයෙන් අරමුණු කරන සිත් මේවයි කියලා පෙන්නනවා. අනේකාංශික ආරම්මන විභාගයේදී ඒ නිර්වාණය අනේකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ සිත් මේවයි කියලා දක්වනවා. එතකොට ඒකාංශික ආරම්මන විභාගයේදී ඒකාන්ත වශයෙන්ම නිර්වාණය අරමුණු කරන සිත් නිවන මිසක වෙන කිසිවක් අරමුණු කරන්නේ නැහැ. එහෙම සිත් කොටසක්. අනේකාංශික ආරම්මන විභාගයේදී වෙන ධර්මات අරමුණු කරන නිවනත් අරමුණු කළ හැකි ඇතැම් අවස්ථාවලදී නිවනත් අරමුණු කරන සිත් දක්වනවා. එතකොට මේ අනේකාංශික ආරම්මන විභාගයේදී නිර්වාණය අරමුණු කරන නිර්වාණය අනේකාන්ත වශයෙන් අරමුණු කරන සිත් මේවයි කියලා පෙන්වන විට ඒ සිත් වලින් නිවන පමණක් නොවේ යම් යම් අවස්ථාවලදී වෙන ධර්මات අරමුණු කරනවා කියන එක තේරුම් ගන්න. ඒකයි මේ ඒකාංශික ආරම්මන විභාගයේදී සහ අනේකාංශික ආරම්මන විභාගයේදී දැනගන්නට තිබෙන කාරණා. දැන් ඒකාංශික ආරම්මන විභාගයේදී මේ කාම ධර්ම අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ එන විදිහට ඒවා ගැන කියනවා නම් මෙන්න මෙහෙමයි ඒ ආරම්මන සංග්‍රහය එන්නේ. ආලම්බන සංග්‍රහයේ ආලම්බනානි නාම රූපාරම්මනං සද්ධාරම්මනං ගන්ධාරම්මනං රසාරම්මනං පොට්ටබ්බාරම්මනං ධම්මාරම්මනං චේති චබ්බිධානි භවಂತಿ. ඒ අරමුණු 6 මෙන්න මේවයි කියලා කියනවා. රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණය කියා සවදෑරුම්ගේ ආරම්මන සංග්‍රහයේ ආරම්මන 6 වැදෑරුම්. ඉතින් ඊළඟට තත් රූපමේව රූපාරම්මන. රූපයමයි රූපාරම්මණය කියේ. එතන රූපේ කීවේ වර්ණ රූපය. මේ ඇසින් නැත්නම් චක්සුද්්වාරික සිත්වලට අරමුණු වන ඒකාන්ත වශයෙන් අරමුණු වන ඒ රූප ආරම්මණය. තථා සද්දාදේය සද්දාරම්මනාදී ශබ්දේ ශබ්දාරම්මණය, ගන්ධේ ගන්ධාරම්මණය, රසය රසාරම්මණය, පඨවි තේජෝ වායෝ කියන ඒ පොට්ටබ්බ රූපේ පොට්ටබ්බාරම්මණය කියන්නේ. එයයි එයින් කියන්නේ. ධම්මාරම්මණං පන පසාද සුකුම රූප චිත්තචෛතසික නිබ්බාන පඤ්ඤාති වශයෙන් චදා සංගයත. ධර්මාරම්මණය වනායි ප්‍රසාද රූපය කියන්නේ ප්‍රසාද පහ අපි එදා කීවා ඒවා ප්‍රසාද පස සුකුම රූප 16 චිත්ත සිත 89 චේතසික චෛතසික 52 නිබ්බාන නිර්වාණය පඤ්ඤාති. ඒ පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන කියන මේවායින් දැක්ුවේ පරමාර්ථ වශය. යම් පරමාර්ථ ධර්ම සමූහයක් ධම්මාරම්මණයට ඇතුළු වේද අන්න ඒ පරමාර්ථ ධර්මයි ඒ දැක්ුවේ. පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන. එතන තිබෙනවා චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය කියන මේ පරමාර්ථ සතර. ඒ පරමාර්ථ සතරට ඇතුළත් වන ධර්මයන්ගෙන්
ධම්මාරම්මණයට ඇතුළු නොවූයේ අර විෂය රූප 7. විෂය රූප 7 කීවේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පඨවි, තේජෝ, වායු කියන ඒ 7යි ඇතුළත් නුන. අනිත් රූප 21ම ඇතුළත් වෙලා තිබෙන්නේ ධම්මාරම්මන. ඒ 21 වන්නේ ප්‍රසාද 5යි, සුඛ රූප 10. ඒ නිසා ධම්මාරම්මණයට රූප ධර්මයන්ගෙන් ඒකදේශයකුයි. ඒ ඒකදේශයක් වැඩි ගන්න 21ක් රූපක්. සිත් සියල්ලම චෛතසික සියල්ලම නිර්වාණය ඇතුළත්. එයින් අන්‍ය අරමුණ හැටියට දක්වන්නේ නැත්නම් ඒ ධර්මවලට පරමාර්ථ වලට ඇතුළත් නොවන දේ සියල්ලම ඇතුළත් කොට දක්වන්නේ පඤ්ඤප්ති කියන එක. පඤ්ඤප්ති වශයෙන්. ඒ ප්‍රඥප්තියන් ඇහැට පෙනෙන, කනට ඇහෙන, නෑහට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන දෙන්නේ. එදින් සමහර විටක අපිට අපට මිනිසුන්ව පෙනෙනවා. අපිට තිරිසනුන්ව පෙනෙනවා. ඒ වගේ නොඑක් සතුන් අපට පේනවා. ඒ නිසා ඒ සත්ත්ව ප්‍රඥප්තිය කියලා කියන්නේ සත්වයාය පුද්ගලයාය කියලා ගන්නකොට එතන පුද්ගල ප්‍රඥප්තිය නැත්නම් සත්ත්ව ප්‍රඥප්තිය එන්නේ. ඒ සත්වයාය පුද්ගලයාය කියන ඒ ප්‍රඥප්තිය චක්සුද්්වාරිකව ලැබෙන අරමුණක් නෙවෙයි. චක්සුද්්වාරික සිත්වලට ලැබෙන අරමුණක් නෙවෙයි. ඉතින් ඒක ටිකක් අමාරුයි තේරුම් ගන්නට. චක්සුද්්වාරයට අරමුණු වන්නේ රූපාරම්මණය පමණයි. රූපාරම්මණයයි කීවේ රූප 28 අතුරින් එකක්. වර්තමාන. ඉතින් ඒ රූපාරම්මණය කියනවා මිසක සත්වයාය පුද්ගලයාය කියන්නේ නැහැ. සත්වයා පුද්ගලයා කියන නිබඳු අරමුණක් ගැනීමක් වේනා. ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික ආදී ඒ පංචද්්වාරික සිත් වලින් ගන්න අරමුණක් නොවේ. ඒක මනෝද්්වාරික සිත් වලින් ගන්න අරමුණ. එනිසායි පඤ්ඤප්ති කියන එක ධම්මාරම්මණයට ඇතුළත් කරලා තියෙන්නේ. එදී මේ චක්සුද්්වාරික සිත් සබ්බේ සම්පි කියන්නේ මේ චක්සුද්්වාරික සිත් සියල්ලම රූපමේව ආරම්මන. පංච පච්චුප්පන්න. ඒ පංච චක්සුද්්වාරික සිත් වලට ඒ සිත් සියල්ල චක්සුද්්වාරිකව ලැබෙන විට ඒ චක්සුද්්වාරික සිත් සියල්ලගේම අරමුණ වන්නේ රූපයමයි. රූපමේව කියලා කිව්වේ නිසා. රූපමේව ආරම්මන. පංච පච්චුප්පන්න. එද වර්තමානමය. වර්තමාන. අතීත රූපයවත් අනාගත රූපයවත් නෙවෙයි චක්සුද්්වාරයට අරමුණ වන්නේ වර්තමාන රූපය. තථා සෝතද්්වාරික චිත්තාදීනි ජීනම්පි සද්දාදී. සෝතද්්වාරික සිත් වලට එසේම ශබ්දය වර්තමානම ශබ්දය. ගානද්්වාරික සිත් වලට ගන්ධය වර්තමාන ගන්ධය. ජීවහද්්වාරික සිත් වලට රසය ඒ වර්තමානම රසය. කායද්්වාරික සිත් වලට පොට්ටබ්බාරම්මණය එද වර්තමාන පොට්ටබ්බාරම්. ඊළඟට මනෝද්්වාරික චිත්තානම් පන චබ්බිධම් පච්චුප්පන්න මතීතං අනාගතං කාලමුත්තං විමුත්තං ච යතරහමාරම්මණං. මනෝද්්වාරික සිත් වලට වනාකි චබ්බිධම්පි මේ අරමුණු සයන ලැබ. ඒ කියන්නේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ සයන. සයමත් ඒ වගේම පච්චුප්පන්න මතීතං අනාගතං කාලවිමුත්තං යතරහමාරම්මණං. වර්තමාන වූද, අතීත වූද, අනාගත වූද ඒ කාල විමුක්ත වූද ඒ කාල තුනෙන් පිටත්තර කාල තුනට අයත් නොවූද අරමුණු යථාරහ කියන්නේ සුදුසු පරිදි ආරම්මණං හොයි අරමුණු වේ. ඉතින් අපට
ඊයේ ඇති වුණු සිතක් පිළිබඳව දැනුත් අපට සිතට හැකියි. ඊයේ දුටු රූපයක් ගැන දැනුත් අපට සිතට හැකියි. මේ ඊයේ කියලා කිව්වේ මේ ඒ අතීත බව වඩා පැහැදිලි වන්නට. එදින් අන්න ඒ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒ පහ ධම්මාරම්මණයට ඇතුළත් වන අන්‍ය ධර්ම කියන මේවා මනෝද්වාරයෙන් අරමුණු කළ හැකි. ඒ කියන්නේ මනෝද්වාරික සිත් වලින් අරමුණු කළ හැකි. ඒ රූපාදී පහත් ඊට අයත් නොවන අනිත් පහ. දිනේකෙන් කෙනෙන්නේ චක්සුද්වාරික සිත්, සෝතද්වාරික සිත්, ඝානද්වාරික සිත්, જીවහාද්වාරික සිත්, කායද්වාරික සිත් කියන මේවා අපට ලැබෙන සිත් තමයි. නමුත් ඊට වඩා බොහෝම සිත් ගණනක් ලැබෙන්නේ මනෝද්වාරික. මනෝද්වාරික සිතුයි වැඩි. ඊළඟට ద్వාර විමුක්තානං තන. ඒ නිසා අර ద్వාර විමුක්ත සිත් පිළිබඳව එන අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය ద్వාර විමුක්තානං තන විමුක්තානං ච පටිසන්ධි භවංග චුති සංඛාතානං චබ්බිධම්පි යථාක්කමං යේ දුයේන භවන්තරේ චද්වාර ගහිතං පච්චුප්පන්න මතීතං පඤ්ඤාති භූතං වා කම්ම නිමිත්ත ගති නිමිත්ත සම්මතං ආරම්මණං කෝති. එයින් කියන්නේ ద్వාර විමුක්ත වූ සිත් වලට ඒ සිත් මොනවද කියලා දක්වනවා. පටිසන්ධි භවංග චිත් සංඛාත. ප්‍රතිසන්ධි සිත්ය, භවංග සිත්ය, චුති සිත්ය කියන ඒ ద్వාර විමුක්ත වූ සිත් වලට චබ්බිධම්පි මේ අරමුණු සයන ලැබෙනවා. ద్వාර විමුක්ත සිත් වලට රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණය කියන මේ අරමුණු සයන ලැබෙන්නට පුළුවන්. ඒ සුදුසු පරිදි. ඒකයි මේ චබ්බිධම්පි. යථා සම්භවං කියන්නේ ලැබෙන පරිදි. යේ දුයේන භවන්තරේ චද්වාර ගහිතං බොහෝ සෙයින් භවාන්තරෙහි. භවාන්තරෙහි කියන්නේ කලින් භවෙහිදී කියන්නේ. දැන් ප්‍රතිසන්දිය ලැබෙන්නේ මේ භවයේ නම් ඊට කලින් භවයේ. ඒකයි භවාන්තරේ. චද්වාර ගහිතං සදොරින් ගන්නා ලද. ඒ කියන්නේ සදොරින් ගැනීම වන්නේ මරණාසන්න අවස්ථාවේදී. ඒ මරණාසන්න අවස්ථාවේදී උපදනා වූ චිත්ත වීතිය චක්සුද්්වාරික වෙන්නට පුළුවන් වර්තමාන රූපයක් අරමුණු කරමින් නම් එය ඇතිවන්නේ. සෝතද්්වාරික චිත්ත වීතියක් වන්නට පුළුවන් වර්තමාන ශබ්දාරම්මණයක් අරමුණු කරමින් මේ මරණාසන්න චිත්ත වීතිය උපදිනවා නම් අන්න ඒ විදිහට චද්වාර ගහිතං පච්චුප්පන්න චද්වාර ගහිතං කියන එකෙන් චක්කුසෝත ඝාන ජීවහා කාය කියන ඒ ద్వාරයෙන්ගෙන් ගනු ලැබූ අරමුණක් කියනවා නම් වර්තමානයි කියන්නේ. ඒක තේරෙනවනේ. චද්වාරය කියනකොට මනෝද්වාරයක් ඇතුළත්. ඒ මනෝද්වාරය ඇතුළත් වන විට වර්තමානමයි කියන්නට බෑ. ඒ නිසායි පච්චුප්පන්න මතීතං කියලා දැන්. ඒ අතීතේක ආවේ එතන මනෝද්වාරයක් වෙන නිසා. පඤ්ඤාති භූතං වා ප්‍රඥප්ති වූහෝ කම්ම නිමිත්ත ගති නිමිත්ත. ඒ අරමුණු දැන් රූපාරම්මණය ලැබෙන්නට පුළුවන් කර්ම නිමිත්ත වශයෙන් හෝ ගති නිමිත්ත වශයෙන්. කර්ම නිමිත්ත වශයෙන් හෝ ගති නිමිත්ත වශයෙන්. කර්මය නෙවෙයි. කර්මය කියන්නේ රූපයක් නෙවෙයිනේ. කර්මය කියන්නේ චේතනාවනේ. මේ ඒ අතීත චේතනාව. කියන්නේ තමා කරන ලද ඒ අකුසල කර්මය හෝ කුසල කර්මය. ඒ අවස්ථාවේදී සිහි වෙනවා. ඒකයි කර්ම කියන එකෙන් ගන්න. ඒ කර්මේ නාම ධර්මයක්. මිසක රූප ධර්මයක් නෙවෙයි. ඒක අතීත කර්මයක්. අන්න ඒක අතීතමයි.
පච්චුප්පන්න වෙන්නේ පච්චුප්පන්න කීවේ ඒ කර්ම නිමිත්ත වශයෙන් ලැබෙන රූපාරම්මණය හෝ ශබ්දාරම්මණය ගන්ධාරම්මණය රසාරම්මණය පොට්ටබ්බාරම්මණය කියන මේ පහෙන් එකක් නම් ඒක වර්තමාන වෙන්නට. ඒ මරණාසන්න අවස්ථාවේදී ලැබෙන වර්තමාන. හැබැයි ඉතින් මේ වර්තමාන එකම වර්තමානවම ඊළඟ භවයේ ප්‍රතිසංදිසිතේ ආරමුණ වෙනවයි කියන්නට බෑ. ඒ ප්‍රතිසංදිසිතේ ආරමුණ වෙන විට ඇතම් ඒ රූපාරම්මණය නැති වෙච්ච එකක් වෙන්නට පුළුවන්. එහෙමත් වෙන්නට බැරි නෑ. ඒ ආරමුණ වශයෙන් රූපාරම්මණය. තේරුණේ? දැන් යම් කිසි රූපයක් අරමුණ වශයෙන් මරණාසන්න චිත්ත වීතියට අරමුණ වී ප්‍රතිසංදිසිතේ අවස්ථාව වනතුරු ඒ රූපේ නොපවතිනවා නම් ප්‍රතිසංදිසිතෙන් ඒ රූපය අරමුණු කරන්නට වෙන්නේ අතීත රූපයක්. ඒ කාලීනික සිත්වලට එහෙම බෙහෙදේකුත් නැහැ. ඒකෙන් අරමුණු කළ හැක්කේ වර්තමාන එකමයි කියලා එහෙම නියමයක්. ඒකයි අතීත වර්තමාන අනාගත. මේ අනාගත නේ අතීත වර්තමාන අනිත් එක පඤ්ඤා. අනාගත එකක් එන්නේ නැහැ. අනාගත එක එන්නේ අනිත් අවස්ථාවලදී මරණාසන්න අවස්ථාවේදී නෙවෙයි. ඒකයි මෙතන කියන්නේ යේ භුයි චුති සංඛාතානං චබ්බිදම්පි යථා සම්භවං යේ භුයේන භවන්තරේ චද්වාර ගහිතං පච්චුප්පන්නං අතීතං පඤ්ඤත්ති භූතං වා අපි නිදර්ශනයට ගත්ත ධ්‍යානලාභය. ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කරනවා නම් Taman ධ්‍යානයේ උපදවා ගත්තේ යම් කසිනයක් අරමුණු කොටනවා. එහෙම නැත්නම් අපි ගනිමු ප්‍රථම ධ්‍යානයේ උපදවා ගත්තා කෙනෙක් කේසා කියන මේ ප්‍රඥප්තිය අරමුණු කොට. එවිට ප්‍රඥප්තියයි ඒතනත්තාට කර්ම නිමිත්ත වශයෙන් ලැබේ. ඒ ප්‍රඥප්තියෙහි ඉබගත් මරණාසන්න චිත්ත වීතිය ජවන් උපදී. ඒ කර්ම නිමිත්තෙහි එල්බගෙන ඊළඟට මේ චුතියට අනුතුරුව ඊළඟ භවයේ ලැබෙන්නේ භක්ම ලෝකෙනේ. එහි මේ ප්‍රථම ධ්‍යාන විපාකසිත අර කේසා කියන ඒ ප්‍රඥප්තියෙහි එල්බගෙන උපදිනවා. අන්න ඒ විදිහට කසින ආදී ප්‍රඥප්ති පිළිබඳවත් එහෙමයි. ඒකයි ප්‍රඥප්ති කියලා කියන්නේ. ප්‍රඥප්ති ආරම්භය. ඒකට තව තියෙනවා ප්‍රඥප්ති. දැන් සත්ව ප්‍රඥප්තිය. අපි ගනිමු කෙනෙක් මෛත්‍රී භාවනාව වැඩුවා. එහෙම නැත්නම් මුදිතා භාවනාව. කරුණා භාවනාව. එහෙම වඩනවානේ. ඉතින් ඒවට අරමුණ වන්නේ කවුද? මොනවද? අරමුණ වන්නේ සත්ව ප්‍රඥප්තිය. සත්ව ප්‍රඥප්තිය කියන්නේ ස්කන්ධ නෙවේ. ඒ සත්‍ය ප්‍රඥප්තිය කියන්නේ මිනිසා දෙවියා ආදී වශයෙන් එහෙම ප්‍රඥප් ඒ මිනිසා දෙවියා වශයෙන් ගනු ලබන ප්‍රඥප්තිය මිසක ස්කන්ධ නෙවේ. ස්කන්ධය කියවොත් ඒ සත්‍ය ප්‍රඥප්තියෙන් ඉවත් වෙලා මේ කතාව කරන්නේ සත්වයාය පුද්ගලයාය කියන එක නෙවෙයිනේ. එතකොට ඒ මොනවද අපි මේ මෛත්‍රී වඩනකොට ඒ නිදුක් වේවා කියා හෝ නැත්නම් වෛර නැත්තෝ වෙත්වා කියා හෝ දුක් නැත්තෝ වෙත්වා ආදි වශයෙන් කාගෙනද හිතන්නේ? කාටද ඒ දුක් නැත්තෝ වෙත්වා කියලා කියන්නේ? සත්වයා. සත්වය ස්කන්ධයෝ නෙවේ. ඒකට සත්‍ය ප්‍රඥප්තිය. අනේ කරුණා භාවනාව හෝ මුදිතා භාවනාව, මෙත්තා භාවනාව, උපේක්ෂා භාවනාව කියන මේවා වඩලා කෙනෙක් ධ්‍යාන උපදවා ගත්තොත් ඒ ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කරන අවස්ථාවේදී ඒතනත්තාට ලැබෙන මරණාසන්න චිත්ත වීතියෙහි අරමුණ වශයෙන් ලැබෙන කර්ම නිමිත්ත වන්නේ තමා ධ්‍යානයේ උපදවා ගැනීම සඳහා යොදාගත් සත්ව ප්‍රඥප්තිය. අනේ එතකොට ප්‍රඥප්තිය. එතකොට මේ ප්‍රඥප්තිය කාල බෙහෙදයට ඇතුළත් නැහැ. අතීතේ නෙවෙයි වර්තමානත් නෙවෙයි අනාගතත් නෙවෙයි. ඒක නිසා කාල විමුක්ත කියන්නේ. කාල ප්‍රඥා. අනේ එහෙම අවස්ථාවලදී තමයි මේ පඤ්ඤත්ති භූතං වා කම්ම නිමිත්ත ගති නිමිත්ත සම්මතං. ඒ අවස්ථාවේදී ලැබෙන
අරමුණ මේ අරමුණු සය අතුරෙන් එකක් තමයි. නේ? රූපාරම්මන, ශබ්දාරම්මන ආදී වශයෙන් දැක්වෙන ආරම්මන 6 අතුරෙන් එකක්. ඒකයි චබ්බිධම්පි කීවේ. විශේෂය කුමක්ද? මෙතෙන්දී විශේෂයෙන් තව නම් තුනක් ඒ පිළිබඳව දක්වා තිබෙනවා. මොනවද ඒ? කම්ම නිමිත්ත ගත නිමිත්ත. කම්ම නිමිත්ත ගත නිමිත්ත. කර්මයේ කියන එක මේ තමා ඒ අකුසල කර්මය හෝ කුසල කර්මයක් සිදු කළා. අන්න ඒ කර්මය. කම්ම නිමිත්තේ කියන්නේ කර්මය සිදු කිරීමට යොදාගත්. ඇතැම් විටක සත්වාරම්මණයක් වෙන්නට. දැන් කෙනෙක් සතෙකු මරුවා නම් ඒ සතා මරුව අකුසල කර්මය Tamanට විපාක දීමට මේ මරණාසන්න අවස්ථාවේදී එළඹ සිටිනවා. ඒ සතා අරමුණු වන්නට පුළුවන් මේ අවස්ථාව. ඇතැම් විටක ඒ සතාගේ රූපයක් එහෙම තියනවා නම් දක්නට එවිට ඒ රූපේම අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් ඒ සතා ගැන සිහි වෙන්නට පුළුවන්. මාසෙක්ය, මහාලියෙක්ය, කුකුලෙක්ය ඔය ආදි වශයෙන් ඒතකොට සත්වයා කියන එක ගත්තොත් ඒක ප්‍රඥාක්තියක්. සත්වයා. එතකොට ඒ කර්ම නිමිත්ත වශයෙන් නේද? එහෙම නැත්නම් තමන්නේ සත්වයා වදයටපත් කළේ යම් ආයුධයක් පාවිච්චි කරලා නම් ඒ ගැන ඒකත් මේ කර්ම නිමිත්ත. ඒ කර්මය සිදු කිරීමට යොදාගත්ත දෙයක්. එහෙම එකක් වෙන්නේ. තුවක්කුව එහෙම පාවිච්චි කරන මිනිසුන්ට ඒ තුවක්කුවම මරණාසන්න අවස්ථාවේදී අරමුණු වෙන්නට පුළුවන්. තමන්ගේ සිතට එන්නට පුළුවන්. අහන්නටත් බැරි නෑ කොහොමද ඒ තුවක්කුව කියලා. මරණ වෙලාවේ. අන්න එහෙම. ඒ කර්ම නිමිත්ත හැටියට. ගති නිමිත්ත කියන්නේ නම් නැරී උපදින්නේ යම් තැනක නම් ඒ තැන පිළිබඳ වූ දෙයක්. ඉතින් මේවට නිදර්ශන මේ වර්තමාන ලෝකයේම තිබෙනවා. අපට අසන්නට ලැබිලා තිබෙනවා. අපට එක අවස්ථාවකදී දැනගන්නට ලැබුණා එක් තැනක සිටි එක ස්ත්‍රියක් මිය ගියා. මිය ගින් නොබෝ දිනකින් ඒ ගෙදර සිටි ළමයෙකුට ඒ ගෙදර මේ වාසිකව සිටි ළමයෙකුට ආරූඪ වෙලා ශාස්ත්‍ර කියන්නට ගත්තා. අහලා තියෙනවා කවුද ඔය? මේ ගෙදර හිටිය අසුවල් කෙනෙක් කියලා. කොහෙද ඉන්නේ? වත්ත පහළ තිබෙන වැසිකිළියෙහි. කොහොමද එතන උපන්නේ? මැරෙන වෙලාවේ කැවුම් සුවඳක් ආවා. ඒ කන්නට ආසාව. අන්න එහෙම සුවඳක් එන්නට පුළුවන්. සුවඳ හෝ දුගඳ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙන්නට පුළුවන්. එහෙම ඒවා තිබෙනවා. ඉතින් ඒයින් පේන්නේ ඒ මරණාසන්න චිත්ත වීතියට ලැබෙන අරමුණ. මරණාසන්න අවස්ථාව දුර්වල අවස්ථාවක් වුණා. ඒ අරමුණු වල එල්බෙන බවක් තියෙනවා. මොකද මේ කර්මයෙන් මේවා මතු කර දෙන්නේ. තමා සිදු කර තිබෙන කර්ම. ඉතින් කුසල කර්ම අකුසල කර්ම කියන මේ දෙකට මිසක වෙන කොයි පැත්තටද මේ කර්ම වැටෙන්නේ? වැටෙන්නට වෙන පැත්තක් නැහැ. ඒ නිසා කුසලයක් හෝ අකුසලයක්. ඉතින් එක කුසලයක්ද කර තිබෙන්නේ එක අකුසලයක්ද කර තිබෙන්නේ නැහැ. নানা ආකාර අකුසල. සමහර විටක මේ භවයේ එහෙම නැත්නම් අතීත භවවල කරන ලද අකුසල. ඒ කවර එකක් හෝ ඉදිරිපත් වන්නට බැරි නෑ මේ අවස්ථාවේදී. එනි ඉදිරිපත් වී විපාකගෙන දෙන්නට පුළුවන්. කුසල කර්මයක් නම් සුගතියෙහි, අකුසල කර්මයක් නම් දුර්ගතියෙහි.
අනේ මරණාසන්න ජවනයන් සහිත වූ ඒ මරණාසන්න අවස්ථාවේදී ලැබෙන අරමුණ අනුව තමයි නැත්නම් ඒ අරමුණෙහි එල්බගෙන තමයි අනතුරු භවයේහි ප්‍රතිසංගිසිත ඇතිවන්නේ. ඒ නිසා ප්‍රතිසංගිසිතෙන් ගත්තේ යම් අරමුණක් නම් ඒ අරමුණ අත්හරින්නේ නැහැ භවංග සිතෙන්. භවංග සිතේ අරමුණු කරන්නේ එයමයි. ඉතින් මේ தત્ත්වය වෙනස් වෙන්නේ වෙන චිත්ත වීති උපදිනකොට. වෙන අරමුණු ගැන සිත් උපදින්නට නම් භවංග සිත නවතින්නට ඕන. අන්න එතෙන්දී අපට චිත්ත වීති පිළිබඳව කතා කරන්නට බෑ. එක භවයක ප්‍රතිසංවිසිත භවංග සිත තුතිසිත කියන මේ සිත්වල අරමුණ වන්නේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන මේ තුනෙන් එකක් බව තේරුම් ගන්න. අපි අනිත් තව විස්තර මොනවද කියන්නට ඕන නම් ඒවා පසුව සාකච්ඡා කරමු. තේසු චක්කු විඥානාදීනම් යථාර්ථං රූපාදී ඒකේකා රමණාමේව. දැන් ඊළඟට කියනවා ඒ අරමුණුගෙන ඇතිවන්නා වූ සිත් පිළිබඳව සංග්‍රහ පාඨ මෙන්නේවා. තේසු ඔවුන් අකුරේ චක්කු විඥානාදීනි චක්සු විඥානාදිය ඒ කියවේ චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ පස ගැන. චක්කු විඥානයෙන් අරමුණු කරන්නේ රූපාරම්මණය වර්තමානමයි. සෝත විඥානයෙන් ශබ්දාරම්මණය, ධාන විඥානයෙන් ගන්ධාරම්මණය, જીවහා විඥානයෙන් රසාරම්මණය, කාය විඥානයෙන් පොට්ටබ්බාරම්මණය. එයයි මෙතන කියන්නේ තේසු චක්කු විඥානාදීනි යථාක්කමං පිළිවෙලින් රූපාදී ඒකේකාරම්මනාමේව රූප ආදී එක එක අරමුණක්ම වේ. චක්කු විඥානයට රූපාරම්මණය, සෝත විඥානයට ශබ්දාරම්මණය අනේ විදිහට එක එක අරමුණක්. ඒකට එක අරමුණක්මයි ගන්නෙ. චක්කු විඥානයේ රූපාරම්මණය මිසක වෙන මොන අරමුණක්වත් ගන්නට බෑ. අන්න ඒ විදිහට. මනෝ ධාතු ටිකක් පමණ, මනෝ ධාතු ටිකක් පමණ, රූපාදී පංචාරම්මන. මනෝ ධාතු ත්‍රිකය කියන්නේ මනෝ පංචද්වාරා වජ්ජන සිත. සම්පටිච්ඡන සිත් දෙක. අපි මේ සිත් තුන නම් වශයෙන් දැනගෙන තිබෙන්නේ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත කියලා. ඒකේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිතේ කියලා සම්පටිච්ඡන සිත් දෙකක්. මේ පංචද්වාරා වජ්ජන සිතත් උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත් දෙකක් කියන මේ තුනටයි මනෝ ධාතු ත්‍රිකය කියන්නේ. මේ මනෝ ධාතු කියන එකයි මනෝ විඥාන ධාතු කියන එකේ තිබෙන වෙනසක්. මනෝ ධාතු කියලා තිබෙන්නේ එතන එහි එන විඥාන කෘත්‍ය ඊටාම ස්වල්ප බව දැක්වීමට. ඒකයි එතන මනෝ ධාතු කියලා යොදලා තියෙන්නේ. දැන් විඥාන ධාතු සියල්ලම තිබෙනවා 7ක්. විඥාන ධාතු වශයෙන් දක්වන තැනදී විඥාන ධාතු 7යි. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. චක්කු විඥාන ධාතුව කියන්නේ රූපාරම්මණයක් දැනගන්නා සිත. එහෙම චක්කු විඥාන ධාතු වශයෙන් ලැබෙන සිත් දෙකක් තිබෙනවා. සෝත විඥාන ධාතු ශබ්දාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. ධාන විඥාන ධාතු ගන්ධාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. જીවහා විඥාන ධාතු රසාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. කාය විඥාන ධාතු පොට්ටබ්බාරම්මණය දැනගැනීමෙන් උපදනා සිත. දැන් එතන දැනගැනීම් කෘත්‍ය මේ මනෝ ධාතු ත්‍රිකයට අයත් සිත් වලින් කෙරෙන දැනීම් කෘත්‍යයේ තරම් අඩු තත්වයේ එකක් නෙවෙයි. ඒකයි ඒ තේරුම් ගන්න. මනෝ ධාතු ත්‍රිකයෙන් ආවර්ජන සිතින් පංචද්වාරා වජ්ජන සිතින් කරන්නේ ద్వාරෙහි ගැටුණු අරමුණට හැරෙන එක පමණයි. හැරීම මාත්‍රයි.
ඒ අරමුණ පිළිබඳ විශේෂ විභාග දැන ගැනීමක් කියම් ඒ සිතෙන් කෙරෙන්නේ නැහැ. ඒ ජවන් භවාංග සිත නවත්වා මේ අරමුණට යොමු කරන කිරීම මාත්‍රයක්. සිදු කරන සිත පංචද්වාරා වජ්ජන සිත. ඊළඟට චක්කු විඥානය හෝ සෝත විඥානය හෝ ඒ ద్వාරයට සුදුසු පරිදි ඒ ద్వාරික සිතක් උපදිනවානේ. ඊළඟටයි ලැබෙන්නේ සම්පටිච්ඡනේ කියන. එයින් කරන්නේ අර චක්කු විඥාණයට අරමුණ වූ ඒ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය කියන මේ අරමුණු වලින් යම පිළිගැනීම මාත්‍රයක්. ඒ පිළිගැනීම කියන්නේ ඒකේ තිබෙන හොඳ නොහොඳ ආදී මේවා සලකීම් වශයෙන් උපදන සිතක් නෙවෙයි. හරියට අපිට කවුරු හරි අතට මොන හරි දුන්නාම ඒ ගැන බලන්නේ මොනවත් නැතුව විමසීමක් කරන්නේ නැතුව දන්නවා වගේ. ඒ වගේ මේ විඥාණයෙන් දැනගත්ත ඒ අරමුණ පිළිගැනීමක්, අත් නොහැරීමක් එතන තිබෙන්නේ. යම් මේ ගැනීමක් පමණයි. ඒ නිසා ඒ සිත් තුනට මනෝ විඥාන ධාතු කියන ගොඩට ඇතුළත් නොකොට ඒවා ඇතුළත් කරන්නේ නැතිව මනෝ ධාතු කියලා වෙනම කොටසකටයි වෙනම ගොඩකටයි ඇතුළු කොට තිබෙන්නේ. ඒ මනෝ ධාතුවට ඇතුළත් වන්නේ සිත් තුනක්. මනෝ විඥාන ධාතු කියන්නේ ඊට වඩා ඒ විඥාන කෘත්‍ය බලවත්ව පවත්නා සිත් සමූහයක්. මනෝ විඥාන ධාතු. මේ මනෝ ධාතු ත්‍රිකෙහි අරමුණු මොනවාද? රූපාදී පංචාරම්මන. රූපාදී අරමුණු පස. ඒක අපිට තේරෙනවා. චක්කුද්්වාරිකවත් ලැබෙනවා පංචද්වාරා වජ්ජන සිත සම්පටිච්ඡන සිත. සෝතද්්වාරිකවත් ලැබෙනවා ගහනද්්වාරිකව, ජීවහද්්වාරිකව, කායද්්වාරික. ඒ නිසා මේ පහේම ආවර්ජන කෘත්‍යයේ සිදු කරන සිත බැවින්නේ පංචද්වාරා වජ්ජන කියලා නම දී තිරෙන්නේ. ඒ නිසා ඒ ලැබෙන්නේ යම් ద్వාරයකට නම් ඒ ద్వාරෙහි ගැටෙන අරමුණයි ඒ අවස්ථාවේදී ඒ ආවර්ජන සිතේ අරමුණ. ඒ වගේම තමයි යම් ద్వාරයක නම් සම්පටිච්ඡන සිත උපදින්නේ මේ ద్వාරපස අතුරෙන්. ඒ අවස්ථාවේදී ඒ ద్వාරෙහි ගැටුණු අරමුණ තමා ඒ සම්පටිච්ඡන සිතින් ගන්නෙ. එහෙම සලකන විට ඒ පංචද්වාරා වජ්ජන සිත, සම්පටිච්ඡන සිත දෙකක් කියන මේ සිත් තුනෙන් ගත හැක්කේ අරමුණු පහයි. ඒ සුදුසු පරිදි. ඒ නිසා ඒ සිත් වල අරමුණු දැක්වීමේදී කියනවා ඒ සිල් අරමුණු පහක් ගන්නා සිත්. රූපාදී පංචාරම්මනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම් පොට්ටබ්බ කියන මේ අරමුණු පස. හැබැයි මතක තබා ගත යුතු කාරණේ තමයි වර්තමාන කියන මේ කාරණා. වර්තමාන රූපාරම්මන, ශබ්දාරම්මන පස. අතීත රූපාදී නෙවෙයි, වර්තමාන රූපාදී ඒ අරමුණු පස. ඊළඟට සේසාමි කාමාවචර විපාකාන් හසන චිත්තං චේති සබ්බථාපි කාමාවචරාරම්මනාමේව සේසාමි කාමාවචර විපාකා. දැන් මෙතන මේ දක්වා කියන ලද අරමුණු ගෙනලා ඇතිවන්නා වූ සිත් පිළිබඳව දක්වන විට මේ දක්වාම කීවේ මේ කාමාවචර සිත් පිළිබඳවමනේ. චක්කු විඥානාදී කියලා රූපාදී පංචාරම්මණයන් ගෙන උපදනා සිත්ති කියා දැක්ුවා. එතන තිබෙනවා සිත් 10ක්. චක්කු විඥානාදී සිත් 10ක් නේ. අකුසල විපාක, කුසල විපාක වශයෙන් ඒ 10ක්. ඊළඟට මනෝ ධාතුත්තිකං කියපු තැන එතන විපාක සිත් තිබෙන්නේ දෙකයි. පංචද්වාරා වජ්ජන සිත, ක්‍රියාසිත. පංචද්වාරා වජ්ජන සිත ක්‍රියාසිතක් නේ. විපාක සිත් දෙකක් තිබෙනවා, සම්පටිච්ඡන සිත් දෙක. එතකොට විපාක සිත් ඒ දක්වා කියුණා 12. 12. සේසානි කාමාවචර විපාකාන. කාමාවචර විපාක සියල්ලම කීයද? කාමාවචර විපාක සියල්ලම 23යි. කාමේ තේවි සපාකාන. කාමාවචර විපාක සිත් තිබෙන්නේ 23යි. ඒ 23න් 12ක් ගියාම තව 11ක්. හසන චිත්තං චේති. හසන සිතේ කීවේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිතේ කිය. ඒ සිත්වල අරමුණු මොනවාද? සබ්බථාපි කාමාවචරා රම්මනා නීව.
ඒ සිත් සියල්ලගෙන්ම අරමුණු කරන්නේ කාම ධර්මයන්මයි. කාම ධර්මම අරමුණු කොට පවතී. ඒක කාම ධර්මයේ කියන විට මොනවද කාම ධර්ම වන්නේ? කාම ධර්මයේ කියන්නේ කාමාවචර ධර්ම. කාමාවචර ධර්ම නම් සිත් 54යි. කාමාවචර සිත් 54යි. චෛතසික 52යි. රූප 28යි. ඒවයි කාමාවචර ධර්ම. ඒ ධර්ම හැර වෙන මොනවත් අරමුණු කරන්නට මේ සිත් වලින් බෑ. ඒකයි එයින් තේරුම් ගන්නට පිළිගන්න. කාමාවචර විපාකාන් හසන චිත්තං චේති සබ්බථාපි කාමාවචරා රම්මනා නේව. ඊළඟට අකුසලානිච්ඡේව ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානිච්ඡේති ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනානි. මේ අකුසල් සිත්වල විෂය ප්‍රමාණය ද දක්වනවා. විෂය සීමාවක් දක්වනවා මේ පාඨය. අකුසලානිච්ඡේව ඒ කියේ අකුසල් සිත් ද අකුසල් සිත් තිබෙනවනේ 12ක්. ඒ අකුසල් සිත් 12 ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානි චේති. ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් තිබෙනවා 8ක්. ඥාන විප්‍රයුක්ත කුසල් සිත් 4යි. ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4යි. ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත මතක තබා ගන්න ඕනේ. ක්‍රියාසිත 4යි. ඒ 8 20ක් වෙනවා. අකුසල් සිත් 12යි. ඒ ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් 8යි කියන ඒ 20 ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනානි. ඒ වයින් අරමුණු කරන්නට බෑ. ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර සිත් හෝ නිර්වාණ ධර්මය හෝ අරමුණු කරන්නට මේ සිත් වලින් බෑ. අනිත් සියල්ලම අරමුණු කරන්නට පුළුවන්. ඒකයි ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනා. ලෝකෝත්තර ධර්ම හැර අනිත් සියල්ලම අරමුණු කරන්නට පුළුවන් බවක් තිබෙනවා අකුසල් සිත් වලට ආ ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් සිත් 8ට. ඥාන සම්පයුක්ත කාමාවචර කුසලානිච්ඡේව පංචම ධ්‍යාන සංඛාතං අභිඤ්ඤා කුසලං චේති අරහත් මග්ග ඵල වජ්ජිත සබ්බා රම්මනානි. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල. ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් 4ක් නිතිබෙන්නේ. කාමාවචර කුසල් සිත 8න් 4ක් ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් 4ද පංචම ධ්‍යාන සංඛාතං අභිඤ්ඤා කුසලං චේති. අභිඥා කුසල් සිතද අභිඥා කුසල් සිත හැටියට ලැබෙන්නේ පංචම ධ්‍යාන සිත. පංචම ධ්‍යාන කුසල් සිත. අභිඥා කුසලයේ කිය පංචම ධ්‍යාන කුසල් සිත අභිඥා වශයෙන් ලැබෙන විට. පංචම ධ්‍යාන කුසල් සිත අභිඥා වශයෙන් ලැබෙන අවස්ථාව නෙවෙයි හැම විටම තිබෙන්නේ. එහෙම නැත්නම් පංචම ධ්‍යාන කුසල් සිත ලැබෙන විට ඒ සිත හැම විටම අභිඥාවක් උපදවාගෙන ඇතිවන්නා වූ සිතක්ද නොවේ. නමුත් අභිඥා වශයෙන් සිතක් උපදිනවා නම් ඒ අභිඥා සිත වන්නේ පංචම ධ්‍යාන කුසල් සිත. එවිට ඒක පංචම ධ්‍යාන ඒ කුසලය අභිඥා කුසලයේ කියලා ගන්න. අභිඥා කුසල. දන්නවනේ අභිඥා කීවේ මේ ඉර්ධි විදාදී ඒවා සඳහා යොදා ගන්නා සිතනේ. ඉද්දි විද දිබ්බසෝත පරචිත්ත විඥානන පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්ඛු. ඒ වශයෙන් උපදනා වූ සිත අභිඥා සිත. ඒ සිත වශයෙන් ලැබෙන්නේ ප්‍රත්‍යඥ සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන්ට නම් අභිඥා කුසල් සිත. රහතන් වහන්සේට නම් අභිඥා ක්‍රියාසිත. එතකොට රහතන් වහන්සේට ලැබෙන්නේ පංචම ධ්‍යාන ක්‍රියාසිතයි අභිඥා කුසලයේ වස් අභිඥා ක්‍රියාව වස් අභිඥා සිත වස්. ප්‍රත්‍යඥයන්ට හෝ අනිත් ආර්යයන්ට රහතන් වහන්සේ ඇර ලැබෙනවා නම් ඒ අභිඥා ලැබෙන්නේ අභිඥා කුසල් සිත වස්. එතකොට මේ අභිඥා කුසල් සිත වශයෙන් දක්වා තිබෙන්නේ කුමක්ද? පංචම ධ්‍යාන කුසල. ඒ අවස්ථාවේදී තමයි අභිඥා කුසල
කියලා ඒකට නම් කරන්නේ. එහෙම නැත්නම් හැම පංචම ධ්‍යාන කුසල් සිතක්ම අභිඥා සිතක් නෙවෙයි. ඒ අභිඥා වශයෙන් ලැබෙන මේ පංචම ධ්‍යාන කුසලය එතකොට ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිද්ද පංචම ධ්‍යානයයි කියන ලබන අභිඥා කුසල් සිතද කියන මේ සිත් පහ අරහත් මග්ගඵල වජ්ජිත සබ්බාරම්මනාන අරහත් මාර්ගයයි ඵලයයි කියන මේ දෙක හැර සියල්ල අරමුණු කරයි. ඒ දෙක හැර සියල්ල අරහත් මාර්ගයයි ඵලයයි අරමුණු කරන්නට බෑ. අපි කියවනේ ඒ සිත් ලැබෙන්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් ලැබෙන ඒ පුද්ගල වශයෙන් දියුණු වේගෙන ය අන්තිම පුද්ගලයා කවුද? අනාගාමීන් වහන්සේ. අනාගාමීන් වහන්සේට තමා ඒ කාමාවචර කුසල් ලැබෙන ඉහළම පුද්ගලයා අනාගාමී. එතකොට සකෘදාගාමියාටත් සෝවාන් පුද්ගලයාටත් ප්‍රත්‍යඥයාටත් කාමාවචර කුසල් ලැබෙනවා. ප්‍රත්‍යඥයාට ලැබෙනවා, සෝවාන් පුද්ගලයාට ලැබෙනවා, සකෘදාගාමි පුද්ගලයාට ලැබෙනවා, අනාගාමීන් වහන්සේට ලැබෙනවා කාමාවචර කුසල්. එහෙම ලැබෙනකොට ප්‍රත්‍යඥයෙකුට ලැබුණොත් ප්‍රත්‍යඥයට පුළුවන්ද සෝවාන් මාර්ගයේ ඵලය ආරම්භ කරන්න? සෝවාන් මාර්ග ඵල ආරම්භ කරන්නට බෑ. මොකද ප්‍රත්‍යඥයා ඒවා ලබාගත් කෙනෙක් නෙවෙයි. තම අභිඥාලාභියෙක් වුණත් ඒවා ආරම්භ කරන්නට බැරි බවයි දක්වන්නේ. සකෘදාගාමි කෙනෙක්ගේ මාර්ග ඵලයන් ආරම්භ කරන්නට පුළුවන් ඒක බෑ. අනේ විදිහට යට යට ඵලස්තීන්ට ඉහළ මාර්ග ඵල ආරම්භ කරන්නට බැරි බවක් දක්වනවා. එතකොට මේ කුසල් උපදන ඉහළම පුද්ගලයා කවුද? අනාගාමීන් වහන්සේ කියවනේ. ඒ අනාගාමීන් වහන්සේට ලැබෙන ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතින් අරහත් මාර්ගයයි ඵලයයි ආරම්භ කරන්නට බෑ. උන්වහන්සේට ලැබෙන පංචම ධ්‍යාන යයි කියනු ලබන අභිඥා කුසල් සිත කියන්නේ දැන් පරචිත්ත විඥාන ඥානය කියලා එකක් තියෙනවා. පරචිත්ත විඥාන ඥානය කියන්නේ අනුන්ගේ සිත් දැනගන්නා නුවණ. ඒ අනුන්ගේ සිත් දැනගන්නා නුවණ වශයෙන් උපදනා අභිඥා කුසල් සිතින් අරහත් මාර්ගයයි අරහත් ඵලයයි අරමුණු කරන්නට බෑ. ඒකයි තේරුම් ගන්නට තිබෙන්නේ. ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසලානිචේව පංචම ධ්‍යාන සංඛාතං අභිඥා කුසලං චේති අරහත් මග්ගඵල වජ්ජිත සබ්බාරම්මන. අරහත් මාර්ගයයි ඵලයයි හැර ඉතිරිව අරමුණු කරත හැකි. එයින් තේරුම් ගන්නට එපා ප්‍රත්‍යඥයාට අරහත් මාර්ගයයි අරහත් ඵලයයි හැර අනිත් ඔක්කොම අරමුණු කරන්නට පුළුවන් කියලා Tamanට ලැබෙන කාමාවචර කුසල් සිත නෑ. ඒ පුද්ගලානුසාරයෙන් මේක තේරුම් ගන්නට ඕන. තේරුණානේ? ප්‍රත්‍යඥයෙකුට බෑ අරමුණු කරන්නට මේ ලෝකෝත්තර ධර්ම. ඒ ලෝකෝත්තර ධර්ම අතුරෙන් ඒ මාර්ගඵල ලැබපු කෙනෙකුට ඒ මාර්ගඵල අරමුණු කරන්නට පුළුවන්. ඉහළ මාර්ගඵල අරමුණු කරන්නට බෑ. ඒකට ඉහළ මාර්ගඵල අරමුණු ලබපු කෙනෙකුට යට මාර්ගඵල අරමුණු කරන්නට පුළුවන්. අරහත් මග්ගඵල වජ්ජිත සබ්බාරම්මන. ඊළඟට ඥාන සංපයුක්ත කාමාවචර ක්‍රියා නිච්ඡේව ක්‍රියාභිඥා වුත්තපනං චේති සබ්බථාපි සබ්බාරම්මනානි. ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියා සිත් හතරත් අභිඥා ක්‍රියා සිතත් වුත්තපනයයි කියනු ලබන මනෝද්වාරා වජ්ජන සිත කියන මේ සිත් හය සබ්බථාපි සබ්බාරම්මනානි සර්ව ප්‍රකාරයෙන් ද සියල්ල අරමුණු කරා. ඒ කියන්නේ සියල්ලම අරමුණු කරන්නට පුළුවන් සිත් හයක්. මනෝද්වාරා වජ්ජනයෙන් අපි පටන් ගත්තොත් මනෝද්වාරා වජ්ජනේ කියන්නේ මනෝද්වාරිකව සිත් ඉපදීමේදී පළමුවෙන්ම ලැබෙන සිතනේ මනෝද්වාරා වජ්ජන සිත. ඒ මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරයේදී වොත්තපන කෘත්‍යය සිදු කරමින් උපදිනවා. අපි ඒකත් ඉගෙන ගත්තා. මනෝද්වාරා වජ්ජනං පන පංචද්වාරේ වොත්තපන කිච්ඡං සාධේති
කියලා ආවේ. ඒකට මනෝද්වාරා වජ්ජනසිත පංචද්වාරයේදී වොත්තපන වශයෙන් ලැබෙන. ඒකට වොත්තපන වශයෙන් පංචද්වාරයේදී ලැබෙන විට වර්තමාන රූපාරම්මණය, වර්තමාන ශබ්දාරම්මණය ඔය ආදි වශයෙන් මේ අරමුණු පස ගනිමින්නේ වොත්තපන සිත උපදින. මනෝද්වාරයේදී ඒ මනෝද්වාරා වජ්ජනසිත වශයෙන් ලැබෙන්නේ. ඒ මනෝද්වාරා වජ්ජනසිත මනෝද්වාරිකව ගත හැකි හැම අරමුණක්ම ගන්නවනේ. ඒ අරමුණෙහි අරමුණ ගැනීමක් මනෝද්වාරා වජ්ජනේ නොකොට ඊළඟට ලැබෙන සිත් වලින් ඒ අරමුණු කරන්නට බෑ. ඒ නිසා මනෝද්වාරා වජ්ජන සිත සියල්ල අරමුණු කරන සිතක්. ඒ හරියට සර්වඥතා ඥාන ගතිකයි කියලා දක්වනවා. ඒ සර්වඥතා ඥානෙ නෙවෙයිනේ. සර්වඥතා ඥානෙ කියන්නේ ඥානෙ යෙදෙන්නට ඕන සිතක් නේ, නුවණ යෙදෙන සිතක්. ඒ නුවණ යෙදෙන සිතින් දැනගත නොහෙන කිසිවක් නැහැ. සියල්ලම දැනගන්නට පුළුවන් බවක් ඒ නුවණේ තිබෙනවා. නැත්නම් ඒ නුවණින් සියල්ලම දැනගත හැකියි. නමුත් ඒ නුවණ උපදවා ගන්නට ඒ චිත්ත වීතිෙහි පළමුවෙන් ඇතිවන්නට ඕන මනෝද්වාරා වජ්ජන සිත. අන්න ඒ නිසා මනෝද්වාරා වජ්ජන සිත සියල්ල අරමුණු කරන සිතක් බව දක්වනවා. මනෝද්වාරා වජ්ජන සිත ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත හතරක්. ක්‍රියාසිත ලැබෙන්නේ කාටද? රහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත ලැබෙනවා. ඒ ලැබෙන කාමාවචර ක්‍රියාසිත වල යම් ප්‍රඥාවක් ලැබේද? ඒ ප්‍රඥාව ඒ අවස්ථානුකූලව සර්වඥතා ඥානය වන්නේ. සර්වඥතා ඥානය වශයෙන් ගන්නට තිබෙන්නේ ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත වල ලැබෙන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසික සර්වඥතා. ඒ නිසා ඒ සර්වඥතා ඥානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ ලෞකිකද ලෝකෝත්තරද කියලා. ඒ සර්වඥතා ඥානය ලෞකික ප්‍රඥාවක්. ලෝකෝත්තර නෙවෙයි. නමුත් මේ ලෞකික ප්‍රඥාවයි කියලා හැම පුද්ගලයෙකුටම ඇතිවන්නකුත් නෙවෙයි. ඒ ලැබෙන්නේ ලෞකික සිතක ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිතේ. ඒ නිසායි ඒක ලෞකිකයි. ඒ කාමාවචර ක්‍රියාසිත හතරක් ඥාන සංප්‍රයුක්ත අභිඥා ක්‍රියාසිතත් අභිඥා ක්‍රියාසිත රහතන් වහන්සේට. ඉතින් රහතන් වහන්සේට ලැබෙන අභිඥා ක්‍රියාසිතින් අරහත් මාර්ගයයි ඵලයයි කියන මේවා අරමුණු කරත හැකියි. අර කුසල් සිතින් ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතින් අරමුණු කළ හැකි වුණා නම් අරහත් මාර්ග ඵල හැර අනිත්වා මේ සිතින් අරහත් මාර්ගයයි ඵලයයි කියන ඒවත් එක්ක සියල්ල අරමුණු කරන්නට හැකියි. ඒ නිසා සියල්ල අරමුණු කරන සිත් මොනවදයි කියා අසුවොත් දිය යුතු පිළිතුර කුමක්ද? සිත් 6යි. ඒවා නම් මනෝද්වාරා වජ්ජන සිතත් ඥාන සංප්‍රයුක්ත කාමාවචර ක්‍රියාසිත හතරක් ඊළඟට අභිඥා ක්‍රියාසිත. අභිඥා ක්‍රියාසිත. ඒකද කොටින් කියන්නේ ඒවයි. අනිත් එකට කියන්නේ අභිඥා කුසල්සිත. මේකට කියන්නේ අභිඥා ක්‍රියාසිත. ඒ වත්තපණංචේති සබ්බතාපි සබ්බාර. ඊළඟට ආර්ථේසු ဒ ුතිය චතුත්ථානි මහග්ගතාරම්මනානි. ඒ කරුණු ලේසි. අරූපාවචර සිත අතුරෙන් විඥානංචායතන සිද්ද නේව සංඥා නා සංඥායතන සිද්ද අරමුණු කරන්නේ ඊට කලින් ලැබෙන ඊට කලින් ඇති වුණු සිත්. විඥානංචායතන සිතේ අරමුණ වන්නේ ආකාසානංචායතන සිත. නේව සංඥා නා සංඥායතන සිතේ අරමුණ වන්නේ ආකින්චඤ්ඤායතන සිත. ඒ නිසා ඒ විඥානංචායතන සිත් තුනේද නේව සංඥා නා සංඥායතන සිත් තුනේද අරමුණ වන්නේ මොනවද? මහග්ගත ආරම්මනානි. මහග්ගත අරමුණිය. ඒ මහග්ගත අරමුණිය කියවේ ආකාසානංචායතන කුසල් සිතත් ආකින්චඤ්ඤායතන කුසල් සිත.
කුසල් සිත හෝ ක්‍රියාසිත. උනත් වෙන්නට පුළුවන් දැන් මේ ක්‍රියාසිත උපදිනවනේ. ක්‍රියාසිත උපදින්නේ ඒ වගේදී රහතන් වහන්සේටනේ. ඒ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේට ලැබෙන ඒ ධ්‍යාන සිත් සියල්ලම ජවන් වශයෙන් උපදිනකොට ඒ ඔක්කොම ක්‍රියාසිතනේ නේ. රහත් වූ කෙනෙකුට කුසල් සිත් වශයෙන් ලැබෙනවා. රහතන් වහන්සේට නම් ක්‍රියාසිත. ඒකට ඒ අරූපාවචර ඒවට මහග්ගත අරමුණුයි කියලා කියන්නේ අපි එතන සිට අනිත් දවසේ කියමු. තව ටිකයි කියන්නට පිළිෙන්නේ. අපි අනිත් දවසේ එතන සිට කියනනම් ආරූපේසු ဒ ුතිය චතුත්ථානි මහග්ගතා රමණානි කියන මෙතන සිට ඉදිරියට කියමු. ආරම්භන සංඝය. හරි ආරම්භන සංඝය. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සී යතෙන්ති විචේතනං භූති සියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතෙන්ති විචේතනං භූති සියා සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සී යතෙන්ති විචේතනං භූති සියා දුක්ඛපත්තා දුක්ඛා ප්‍රපත්තා නිකයා සෝකපත්තා නිදුක්ඛා සතිපාදනෝ ආකාශත්තාට කුමත්තා දේවා නාගාමී පිතා පුඤ්ඤන්තනං විද්වා ජංගක්ඛන් සාසනං ආකාශත්තාට කුමත්තා දේවා නාගාමී පිතා පුඤ්ඤන්තනං විද්වා ජංගක්ඛන් සාසනං ආකාශත්තාට කුමත්තා දේවා නාගාමී පිතා පුඤ්ඤන්තනං විද්වා උදයන්තු සිවං පදං